සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි බෞද්ධ රූපවාහිනී නාලිකාව සමග ඒකාත්මික වන ඔබ හැම දෙනා වෙනුවෙන් මෙසෝදානම තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් සමාරම්භ කරමින් ලෝපුරා sannivedanaya කරන්නටයි. පින්නතුනේ අද දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය බිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් යුක්තව අද ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ රාජගිරියේ පදිංචි මధుර ජයවීර මහතා, මංජුලා පීරිස් මහත්මියත්, ඉන්දුවර ජයවීර පුතුණුවන්, තෙනුජනා ජයවීර දීනිය ඇතුළු පවුලේ ඥාති පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාථානන්ද පහන සංඥා ඉදානන්ද බික්ඛු uppannං කාම විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං විහිංසා විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහන සංඥාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ රාජගිරියේ පදිංචි මధుර ජයවීර මහත්මයා, මංජුලා පීරිස් මහත්මාව, ඉන්දුවර ජයවීර පුතුණුවන්, තෙනුජනා ජයවීර දියණිය ඇතුළු පින්වත් පවුලේ හැමදෙනා
කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් කෘතවේදී මහා පින්කමක් හැටියට තමයි අද මේ පින්කම සිද්ධ වන්නේ. නිසා පින්වත් ජයවීර පවුලේ හැම දිනාටම මේ උදාාර කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් පින්නතුලට අපි කියලා දෙන්නේ මේ කෙලෙස් ප්‍රහාණය කරන පිළිවෙල. දැන් අපගේ සිත්වල අනේක විද ක්ලේශ ධර්මයන් තියෙනවා නේද? කාම විතර්ක, ඊළඟට ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ඉතින් ඊළඟට පින්නතුනේ අනේක විද අකුසල ධර්ම ඔය මාන්න ආදී අනේක විද අකුසල ධර්ම අපේ සිත් තුළ තියෙනවා. ඉතින් මේ කෙලෙස් ප්‍රහාණය කරන පිළිවෙල අපි හරියටම දැනගන්න ඕන. පින්නතුනේ අපි පන්සල් ගියාට, මල් පූජා කළාට, දන් දුන්නට ඒ තුලින්ම මේ අනවරාග්‍ර ගමනේ මේ එකතු වෙලා තියෙන කෙලෙස් ගති ගලවනවා කියන එක ලේසි නෑ. මේක වරදවා තේරුම් ගන්න එපා. මම මේ කියන්නේ පන්සල් යන්න එපා කියන එක නෙවෙයි, යන්න ඕන. අපි ප්‍රාථමික වශයෙන් ඒ සියලු දේවල් කරන්න ඕන. දන් දෙන්න ඕන. හැබැයි පින්නතුනේ මේ කෙලෙස් ගලවන වැඩපිළිවෙල අපි හොඳට තේරුම් ගන්න ඕන. මොකද මේ කෙලෙස් කියන දේවල් අපට අයිති දේවල් නෙවෙයි. අපට අයිති දේවල් නම් කවදාවත් අපිට නිවන් දකින්න බෑ. මේ කෙලෙස් කියලා කියන්නේ බාහිරින් ආපු දේවල්. එහෙමනම් ඒවා අයින් කරන්න ඒකාන්තෙන් හැකියාව තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලේ අපි යන්නට ඕන. එහෙම නැතුව තථාගතයන් වහන්සේ වදාළ පිළිවෙලටම මේ වැඩේ කරනවා නම් ඊටාම ක්‍රමානුකූලව අපට මේ කෙලෙස් නැති කරන්න පුළුවන්. එහෙමනම් මේ කෙලෙස් නැති කරන වැඩපිළිවෙලේ අපි මුලින්ම හදාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුරක් නැත්නම් අපට ගමනක් නැහැ. ඒක තදින්ම හිතට ගන්න ඕන. අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණොත් අන්තිමට පින්නතුනේ ධර්මයේ කියලා වෙන කොහේ හරි තමයි යන්නේ. ඒ නිසා මේ ආශ්‍රය කියන එක තීරණාත්මක සාධකයක්. දැන් බලන්න හොඳට ධර්මයේ නියනිච්ච අය මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා පින්නතුනේ මොනතරම් විනාශයකටපත් වෙලා තියෙනවද? ඒ නිසා නිවන් මාගේ පදනම මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. ඒ කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙනවා ධර්මය. ඒ ධර්මයේ නිසා අපට සද්ධාව වැඩෙනවා. බලන්න දැන් මේවා පිළිවෙලට අවශ්‍යයි. සද්ධාව කියන එක නිකන් උඩ බලාගෙන හිටිය ලැබෙන දෙයක් නෙවෙයි නේද? සද්ධාව දිනු කරගන්න නම් ශ්‍රී සද්ධර්මය අපට ලැබෙන්න ඕන. ධර්මයේ අහනකොට තමයි ඇත්ත නේනම් මේ කියන දේ කියලා පුදුම සද්ධාාවක් ඇති වෙනවා. දැන් මේ පින්නතුල්ලාට උනත් බලන්න මේ ධර්මයට මුලින්ම ප්‍රවේශ වෙච්ච කාලේ මහා ලොකු සද්ධාාවක් තිබුණේ නැහෙනි. නමුත් බණ අහන්න ගැඹුරු ධර්මයේ අහන්න හිතෙනවා. ඒවා විමසන්න හිතෙනවා. ඒ මොකද මේ සද්ධාව දිනු වෙනකොට පින්නතුනි අපිට ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන්. සද්ධාවයි කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයිනේ. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය. එහෙමනම් ඒ අවබෝධය පිළිබඳව ප්‍රසාදයේ ඇති කරගන්න අපි බණ අහන්න ඕන. ධර්ම ඉගෙන ගන්න ඕන. බණ පොත් කියවන්න ඕන. ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ පිළිබඳව හොඳට විමසන්න ඕන. එතකොට තමයි පින්නතුනේ හිතා ගන්න බැරි සද්ධාාවක් ඇති වෙන්නේ. ඒ සද්ධාව දිනු වෙන තරමට පින්නතුනේ මේ ධර්ම මාර්ගයේ ඉගිල්ලිලා යන්න පුළුවන්.
මම මේ කියන්නේ සද්ධාවෙන් විතරක් කියන එක නෙවෙයි. නමුත් සද්ධාව නැතුව අපට ගමනක් නැහැ. ඒ සද්ධාව නිසා වුණ අපට යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. නුවණින් විමසන්න පුළුවන්. නුවණින් විමසනකොට සිහිය නුවණ දෙක දියුණු වෙනවා. සති සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤය වැඩෙනකොට ඔන්න අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. බලන්න කෙලෙස් ප්‍රහාණයකට හේතු වන සියලු කාරණා මේ ටිකේ තියෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ මනස මේවා සංවර වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර වෙනකොට පින්නතුනේ අපේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. කයෙන් වචනෙන් සිතින් වැරදි කෙරෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට අවබෝධයට අවශ්‍ය අංග බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ විඥා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් මේක තමයි පිළිවෙල. ඉතින් මේ ගමන යන්න අනිත් එක පින්නතුලා දාන්න හොඳට සීලවන්තකම් හදා ගන්න ඕන. සමහරු කියනවානේ සීලේච්චර හිතන්න දෙයක් නැහැ කියලා. නමුත් එහෙම හරියන්නේ නැහැ පින්නතුනි. සීලවන්තකම නැතුවත් අපිට මේ ගමන යන්න බෑ. මොකද ඔය කෙලෙස් වීතික්‍රම අවස්ථාව මැඩපවත්තන්න පුළුවන් සීලෙන්. එහෙමනම් සීලවන්තකම හදාගත්තොත් සමාධියට පාදක කරගෙන ඒ තුලින් ප්‍රඥාව ඇති කරගෙන අපට මේ ගමන යන්න පුළුවන්. එහෙමනම් මේ වගේ වටිනා ගමනක් යන අපට බුද්ධ ශාසනයක් තුල මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන විදිහ අපි තේරුම් ගන්න ඕන. මේක ලොකු සටනක්. ඈලි මෑලි ඇතිව නෑ කියාගෙන, ඉතින් බෑ කියාගෙන, කේන්ද්‍රී ගාගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. බොහෝම උද්‍යෝගයෙන්, බොහෝම සැනසille සිහියෙන් කරන වැඩක්. එහෙමනම් දැන් මේ සූත්‍ර පාඨයේ වචන කීපයක් කියවුණා. ඒ වචන ටික තමයි මම විශේෂයෙන් අද විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ. මොනවද? නාදිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති, අනභවං ගමේති. පින්නතුනි අපේ සිත්වල තියෙන කෙලෙස් යටපත් කරන පිළිවෙලයි මේ වචන පහෙන් පැහැදිලි වෙන්නේ. නාදිවාසේති කියලා කියන්නේ ඇතුළට ගන්නෙ නැහැ. මොනවද ඇතුළට ගන්න නැත්තේ? කෙලෙස්. කොහෙන්ද කෙලෙස් ඇතුළට එන්නේ? ඇසෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා, සිතින් එනවා. දැන් පින්නතුලට එක පැහැදිලි නේද? දැන් බලන්න අපි ඇහෙන් ලස්සන රූප දැකලා චා ලස්සනයි කියලා ඉතින් බැඳෙනවා. ඉතින් ඔන්න කෙලෙස් ගලාගෙන එනවා. ඊළඟට අපි අකමැති පුද්ගලයෙක් දැකලා ඔන්න හිතේ ගැටීම ඇති වෙනවා, ද්වේෂය හට ගන්නවා. ඔන්න කෙලෙස් ගලාගෙන එනවා. කවුරු හරි හොඳ ලස්සනට hina වෙලා හොඳ ඇඳුමක් ඇඳලා යනකොට ඔන්න ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඔන්න කෙලෙස් ගලාගෙන එනවා. ඉතින් එහෙමනම් පින්නතුනි මේ ආයතන හරහා සිහිය නැත්තම් ඒකාන්තෙන් කෙලෙස්ම තමයි ඉතින්. එහෙමනම් මේ ආයතන 6 හොඳට රැක ගන්න ඕනේ. නාදිවාසේති. ඇතුළට ගන්නෙ නැහැ. ඒක උපමාවකින් කිව්වොත් දැන් අපි හොඳ නිින්දක් බලාපොරොත්තු වෙනවා නම් දැන් මේ කාලේ මදුරුවෝ ඉන්නවා. අපි මදුරු දැලක් පාවිච්චි කරන්න ඕන. නැත්තම් ඉතින් සුව නිින්දක් අපේක්ෂා කරන්න බෑනේ නේද? ඉතින් එහෙමනම් එක මදුරුවෙකුටවත් ඇතුළට එන්න නොදී හොඳට මෙට්ටටත් යට කරලා මදුරු දැල හොඳට පාවිච්චි කරලා ඊළඟට පින්නතුනේ නින්දට ගියාම ඔන්න හොඳ නින්දක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම සතෙකුට මදුරුවෙකුට ඇතුළට එන්න බෑ. නාදිවාසයේ තියෙන්න දෙන්නේ නැහැ. හැබැයි මේක ලෙහෙසි වැඩක් නන් නෙවෙයි.
සාමාන්‍ය ඕනම දෙයක් කියන්න පුළුවන් නේද? කරනකොට ඒක ටිකක් හරි අමාරුයි. හැබැයි ඕනකම තියෙනවා නම් සද්ධාව තියෙනවා නම් කරන්න බැරි කමකුත් නැහැ. මහා අමාරුම දේවලුත් නෙවෙයි. සිහිය දිනු වෙලා තියෙනවා නම් මේවා මහ ලොකු දේවල් නෙවෙයි. සමහර ස්වාමීන් වහන්සේලා කියන්නේ අවුරුදු 7කින් මට තරහා ගියේ නැහැ කියලා. දේශ හිතක් ඇති වෙලා නැහැ. මේ නිවන් දැකලා නෙවෙයි. බොහෝම හොඳට සිහියෙන් ඉන්නවා. එහෙමනම් පින්නතුනි නාදිවාසේති කියලා කියන ඇතුළට ගන්න. එහෙමනම් මෙතන කියන්නේ තනිකරම ඉන්ද්‍රිය සංවරය. දැන් බලන්න පින්නතුල සීලේක පිළිහිටලා සිල් ආරක්ෂා කරගන්නමින් ඉන්නවා. ඒක මම මේ සැහැල්ලුවට ලක් කරනවත් එහෙම දෙයක් නෙවෙයි. පන්සිල් ලකිනවා කියලා කියන්නේ අද කාලේ ලොකු දෙයක්. හැබැයි පින්නතුනේ ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. පරිපූර්ණ සීලයක් වෙන්නේ නැත්තේ දැන් ඇතුළ කුණු වෙලා නම් ඇතුළ කුණු වෙලා කියන්නේ ඇතුළේ කෙලෙස් සහිත නම් අපි මේ ශික්ෂාපද පහකින් මේක රැක්කට සිත පිරිසුදු නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත් වතුර බොන්නේ. ඕන දැන් ඉතින් ශික්ෂාගරුත්වයක් ඇතර තියෙනවා. හැබැයි ওই ශික්ෂාපද පහ රකිමින් ඇහෙන් රූප බලබලා කෙලෙස් වගුරුවනවා නම්, කනෙන් ශබ්ද අසාසා කෙලෙස් වගුරුවනවා නම්, නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වගුරුවනවා නම්, දිවෙන් රස විඳ විඳ කෙලෙස් වගුරුවනවා නම්, කයට පහස ලැබමින් කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. ඒක ලොකු අනතුරක් තියෙනවා. දැන් පින්නතුල දන්නවා අපායෙන් ගැලවෙන්න නම් සිල් රකින්න එපා නේද? දන් දුන්නටම බෑ. සිල් රකින්න ඕන. හැබැයි ඉන්ද්‍රිය සංවරයේ තියෙනවා නම් ඒක ස්ථාවරයි ඇත්තටම. ස්ථාවරයි කියලා කියන්නේ පින්නතුල දැන් බලන්න පින්නතුල හොඳට අහලා පුරුදු සූත්‍රයක් තියෙනවානේ. ආදිත්ත පරියාය සූත්‍රය. අහලා තියෙනව නේද? ආදිත්ත පරියාය සූත්‍රය මොකක්ද කියන්නේ? ඇත්තටම මේ ආදිත්ත පරියාය සූත්‍රය හැටියට ජීවත් වෙන්න පුළුවන් නම් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. අපාය නම් යන්නේ නැහැ. ඒක පැහැදිලි. දැන් අපි දන්නේ සෝතාපන්න වුණොත් අපායට වැටෙන්නේ නැහැ කියලා. නමුත් පින්නතුනේ අටුවාවල පැහැදිලිවම තියෙනවා ආදිත්ත පරියාය සූත්‍රයේ කමඨහනක් කරගත්තොත් අපායෙන් ගැලවෙන්න පුළුවන්. ඒ සූත්‍රයේදී මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාදයෙන් ආසාවෙන් හිත පවත්වමින් ඉන්නවට වඩා හොඳයි කිව්වා රත් වෙච්ච යකඩයක් අරගෙන ඇහැට එන ගන්න එක. මොකද ඒක ඒ ජීවිතේට විතරයි. ඇහැ අන්ධ වෙන්නේ. නමුත් පින්නතුනි අපි අර විදිහට රූපයක් දැකලා ඒ පිළිබඳව මනෝලෝකයක ඉන්නකොට අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. ඒකට මේ ඇහෙන් විතරක් නෙවෙයි මේ වැඩේ වෙන්නේ. කනෙන් වෙනවා, නාසයෙන් වෙනවා, දිවෙන් වෙනවා. දැන් හොඳ කෑමක් කනවා. ශාමීක රසයි කිය ඉන්න වෙලාවක ඉතින් නේද? මැරුණොත් මොකද කරන්නේ? මං කටින පින්කම් 15ක් කරලා තියෙනවා කියලා බේරෙන්න පුළුවන්ද? බෑ. මම මේ පින්කම් කරන්න එපා කියනෝනේ වැරදවා තේරුම් ගන්න එපා. සමහර විදිහ අල්ලන්නේ වෙනත් පැති. නේ පින්කම් කරන්න ඕනේ. ඒවා ප්‍රාථමික වශයෙන් ලෝභය නැති කරන ක්‍රම. ඒව අඩු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි පින්නතුනේ සිහියයි මෙතන දිනු වෙන්න ඕන. එතකොට බලන්න දැන් අපි කොච්චරනම් ඒ වගේ දේවල් ඒ වගේ සිදුවීම් අපේ ජීවිත තුළ තියෙනවද? දෛනික ජීවිතේ. ඇහෙන් රූප දැකලා ලස්සන සින්දුවක් අහලා චා ලස්සනයි. ඉතින් ඔහොම හිතා ඉන්න වෙලාවෙ පින්න මැරුණොත් ඉතින් ඕක තමයි තථාගත ධර්මය. එතකොට බලන්න අපට කොච්චර අනතුරක් තියෙනවද නේද? විශාල අනතුරක් තියෙනවා. එහෙමනම් මේකට බය වෙන්න දෙයක් නැහැ, බිය වෙන්න දෙයක් නැහැ. බොහොම සැහැල්ලුවෙන් මේ ධර්මයේ යනවා කියලා අමෝතු විදිහට ජීවිත පෙරල ගන්න අවශ්‍යත් නැහැ.
ධර්මයේ අනගෙනා පින්නතුනේ ඇඟට නොදෙනි තමයි මේ ධර්මයේ සම්පූර්ණ කරන්නේ. දහම ගලප ගන්න. සමහර වෙලාවට තමන්ගේ බිරිඳ දන්නේ නැහැ ස්වාමියා ධර්මයේ තුල යනවාද කියලා. ස්වාමියා දන්නේ නැහැ බිරිඳ යනවාද කියලා. වුණ කල්යාණ මිත්‍රයන් හිටිට කතා කරගත්තට ටික වරදක් නැහැ. හැබැයි බෝඩ් දාගෙන මේ වැඩේ කරන්න ගියොත් නම් කරන්න බෑ. ඒක මම දන්නවා ඊටාම හොඳින් බිත්තුන් වහන්සේ නමකට උනත් එහෙමයි. වැඩි ඕන නැහැ. දැන් මේ භාවනා වැඩසටහනකට යනවා කියලා කියා හිටියොත් ඒක කෙරෙන්නේ නැහැ. ඒක මාර බලපෑමක්. ඒ වගේම ඉතින් නැති කෙලෙස් තමයි ඇති වෙන්නේ. ඒ නිසා ඇඟට නොදැනි මේ වැඩ කරන්න ඕන. එතකොට එහෙමනම් මෙතනදී කරන්න ඕන එකම දේ තමයි සිහිය දියුණු කරගන්න එක. සතිමත් බව. දැන් බලන්න මේ සිහිය කියන එක කවුරු හරි ඇහුවොත් බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා අටුවාවක් කියන ලස්සන පිළිතුරක්. අප්පමාද කියලා පිළිතුරු දෙන්න කියලා. බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අප්පමාද. අප්පමාද කියන්නේ ප්‍රමාද නැහැ කියන එකනේ. ප්‍රමාද නැහැ කියලා කියන්නේ මොකක්ද? සිහිය. බලන්න පින්නතුනේ සිහිය දියුණු කරනවා නම් එතන බුද්ධ ශාසනයෙම තියෙනවා. ඒ කියන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ? එක්ක අතීතයක් අල්ලගෙන වැළපි ඉන්නවා. නේද? නැත්තම් අනාගතයක් අල්ලගෙන ඒත් ඉතින් ප්‍රාර්ථනා කර සතුටක් නැහැනේ. බලන්න පින්නතුනේ ජීවත් වෙලා වර්තමානයේ ඒ මොහොත ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ වර්තමානයේ ජීවත් වීම. ඒක තමයි සතිමත් බව කියලා කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේලා උගන්වන්නේ වර්තමානයේ ජීවත් වෙන්න. ඒ සඳහා පින්නතුනේ අර අහසින් පහත් වෙනවා වගේ එකපාරම කරන්නත් බෑ. ඒකට කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. සීලේක පිහිටලා ක්‍රමානුකූලව ප්‍රතිපත්ති හදාගෙන එහෙම තමයි පියවරෙන් පියවර ඉස්සරහට එන්නේ. එතකොට මේ ඇතුළටවත් ගන්න නැතුව කෙලෙස් ඉන්න නම් සිහිය කියන එක උප්පරිම තියෙන්න ඕන. මේක අර ඕනම දෙයක් පින්නතුනේ මුලින් පුරුදු කරගන්න ටිකක් අමාරුයි. එතකොට බෑ හිතෙනවා, එපා වෙනවා, නේ ඇති කියලා හිතෙනවා. ඒ කොහොම දේවල් වෙනවා. හැබැයි ඒක පුරුදු කරගත්තට පස්සේ ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ඕනම දෙයකට එහෙමයි. දැන් බලන්න අපි හිතමු දැන් කෙනෙක් මාර්කලින්දේ යනවා බයිසිකල් වල. දැකලා තියෙනව නේද? එතකොට බයිසිකලේ අතහැරලා යනවා. අර ලින්දේ කොහොම යනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ නේද? නමුත් පින්නතුනේ ඒ කෙනා මුලින්ම සමහරවිට බයිසිකලේ පුරුදු වෙන්න ඇත්තේ අර යටින් දාගෙන කකුල ඊළඟට ක්‍රමානුකූල උඩින් කකුල දාලා කවුරු හරි අල්ලගෙන වැටි එහෙම තමයි පුරුදු වෙන්න ඇත්තේ. පුරුදු වුණාට පස්සේ අත අතහැරලා ඕන විදිහකට යන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතින් මුලින් ටිකක් අමාරුයි. පුරුදු වුණාට පස්සේ පින්නතුනේ ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මේ සතිමත් බවත් එහෙමයි. යෝනිසෝ මනසිකාරයත් එහෙමයි. ඉතින් මේවා මුලින් හුරු කරගත්තාම මේවා ජීවිතේට බද්ධ වෙනවා. එහෙමනම් මේ සිහිය කියන එක හොඳට හදා ගන්න ඕන. මේ කෙලෙස් ප්‍රහාණයට අංක 1ට අවශ්‍ය දේ සිහිය. හරියට අර මේ ආයතන 6 ඉස්සරහා දොරටු පාලකුවෝ 6 දෙනෙක් හිටවලා තිනවා වගේ හොඳ සිහියෙන් ඉන්න ඕන. සිහිය දාලා තියෙන්නේ. ඒතර ඇතුළට ගන්නත් බෑ, ඇතුළෙන් එළියට යන්නෙත් නෑ. හැබැයි ඒකට තින් හොඳ සිහියක් තියෙන්න ඕන. ඒ සඳහා පින්නතුනි පාදක කරගන්න තියෙන හොඳම භාවනාව මොකද්ද? ආනාපාන සතිය. අද ලෝකේ පින්නතුනි ආගම් ભેදයක් නැතුව මුළු ලෝකයේම අද පුරුදු කරන භාවනාවක් තමයි ආනාපාන සතිය. හැබැයි ඇත්ත විවිධ විදිහට එක එක ක්‍රමවලට මේ හුස්ම රැල්ල හා සම්බන්ධව භාවනාව කරනවා. නමුත් අපිට තියෙන වාසනාව තමයි යථා බුද්ධේන දේශිතා. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම අපට මේ ආනාපාන සතිය ප්‍රගුණ කරන්න පුළුවන්. මොකද අපිට ධර්මයේ ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍රෝ ඉන්නවා. එහෙමනම් මේ භාවනාව ගැන පින්නතුලට මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.
මේක හුස්ම රැල්ල හා සම්බන්ධව කරන එකක්. සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රාස්වාස කරනවා. මේ හිතලා හුස්ම ගන්නවා කියන එක නෙවෙයි. ස්වභාවික හුස්ම රැල්ල. ඒක තමයි සිහිය දාන්නේ. ස්වභාවික හුස්ම රැල්ලට සිහිය දහපුවාම දැන් හොඳට සිහිය දියුණු වෙනවා. දීර්ඝව ආස්වාසයක් කළත් ඒකත් දැනගන්නවා. එතන කොච්චර සිහිය සංවේදීද. ඊළඟට දීර්ඝව ප්‍රාස්වාසයක් කළත් ඒකත් දන්නවා. මුළු හුස්ම රැල්ල පුරාම සිහිය පවත්නවා. ඊළඟ කෙටිව ආස්වාස කරපුවම කෙටිව ආස්වාස කළා කියලා දන්නවා. ප්‍රාස්වාස කළා කියලා දන්නවා. මේකෙන් කියන්නේ මේ දිග කොට මැනීමක් නෙවෙයි. අපි සමහර වෙලාවට දීර්ඝ හුස්ම ගන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට කෙටිව හුස්ම ගන්න අවස්ථා තියෙනවා. මේ හැම තැනකදීම සිහිය පවත්නවා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි සිහිය දියුණු කර ගැනීම තුළින් කුසල් මවන්න පුළුවන්. දැන් බලන්න අපි දානයක් දෙනකොට පින්නතුනි ඒ තුලින් කෙලෙස් කැපෙනව නැත්තේ නෑ. ලෝභය ආදී කෙලෙස් කැපිලා යනවා. නමුත් අපි විනාඩි 5ක් හුස්ම රැල්ලත් එක්ක ඉන්නවා කියලා හිතන්නකෝ. හොඳට සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා. ඒ විනාඩි 5 සිහියෙන්ම අපි ඉන්නවා. ඒ සිතෙහි පින්නතුනේ ලෝභ දේශ මෝහ කියන මුකුත්ම නැහැ. සිහියෙන් ඉන්නකොට හුස්ම රැල්ලත් එක්ක ඉන්නකොට එතන ලෝභය තියනවද නැහැනේ. ද්වේෂය තියනවද නැහැ. මෝහය අනිත් අකුසල ධර්ම මුකුත් නැහැ. එහෙනම් ඒ සිතේ තියෙන්නේ මොනවද? අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්. එතකොට බලන්න අපි හුස්ම රැල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ එතන තනි කරම කුසල්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ක්‍රමයට ඊළඟට අපිට සම්පජාඤ්ඤ වශයෙන් ඉරියාපත වශයෙන් මේ සිහිය දිනු කරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. එහෙමනම් මේ කෙලෙස් නැති කරන්ට යන ගමනේදී නාදිවාසේති කියලා කියන්නේ කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න නම් අනිවාර්යෙන් මොකද්ද පුරුදු කරන්න ඕන? සිහිය. භාවනා කරනවා කියලා වෙන දෙයක් නැහැ. කරන්නේ ඇත්තටම සිහිය දිනු කරන එක. ඒක සතර සතිපට්ඨාන ගැන කල්පනා කරලා බලන්න. කාය ආනුපස්සනාව. කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. අවබෝධ කරගන්න. වේදනානුපස්සනාව. නොඑක් විඳීම් සැප දුක් උපේක්ෂා මේවා පිළිබඳව සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න. දැන් සිත පිළිබඳව සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න. එහෙමනම් සිහිය දියුණු කරනවා කියන එක නම් පුංචි දෙයක් නෙවෙයි. ඒතර බුද්ධ ශාසනයම කියලා කියන්නේ සිහිය. එහෙනම් දැන් මේ කෙලෙස් ප්‍රහාණයේදී නාදිවාසේති කියලා කියන්නේ මොකද්ද? ඇතුළට ගන්නෙ නැහැ. ඇතුළට ගන්න නැතුව ඉන්න නම් සිහිය තියෙන්න ඕන. මේ කෙලෙස් ගන්න නැහැ ඇතුළට. හැබැයි ඉතින් මේකට හොඳ සිහියක් නම් තියෙන්න ඕන. ඉස්සර ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට වතක් සමාදන් වෙනවා. ඒ වතට කියනවා ගතපත්ථාගත කියලා. ගතපත්ථාගතය කියලා කියන්නේ උන්වහන්සේලා කමඨහනක් ගන්නවා. දැන් පිණ්ඩපාත යනකොට අට්ටික සංඥාව නම් ඒ සංඥාවෙන්ම පිණ්ඩපාතේ වඩිනවා. නැවත පිණ්ඩපාතේ කරගෙන එන්නේ ඒ සංඥාවෙන්මයි. සමහර අවස්ථාවල ඒ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා කමඨහනෙන්. හැබැයි මොකක් හරි විසභාග අරමුණක් දැකලා උන කමඨහන කැඩෙනවා. කෙලෙස් ඇති වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? කෙලෙස් ඇතිවිච්ච තැනම හිටගෙන ඉන්නවා. නගරයක වුණත්, ගෙයක් ළඟ වුණත්, කැලේ වුණත්, කොතන වුණත් එතනම හිටගෙන ඒ කෙලෙස් නැති කරලා තමයි පිණ්ඩපාතේ වඩින්නේ. කෙලෙස් නැති කරගන්න බැරි වුණොත් එදාට දාන්නෙත් නැහැ. එතකොට බලන්න මේ කෙලෙස් නැති කරන තටරන මේ ආවට ගියාට ඈලි මෑලි ඇති කරන එක නෙවෙයි. ඉතින් බලන්න පිණ්ඩපාතේ ගිහිල්ලා නගරයක් මැද කෙලෙස් හිතක් ඇති වුණොත් එතනම ඉඳගෙන භාවනා කරනවා. ඒ කෙලෙස් හිතට විරුද්ධව අපි හිතමු රාගයක් ඇති වුණයි කියලා. රාගයක් ඇති වුණා නම් අසුභයම දෙතිස් කුණපයම මෙනෙහි කරනවා. ඒ රාගසිත සම්පූර්ණයෙන්ම හිතෙන් ඒ මොහොතේ නැති වෙනකම්ම භාවනා කරලා
ඔන්න දැන් Tamanට තේරෙනවා දැන් කෙලෙස් නැහැ කියලා. අන්න ඊට පස්සේ පින්නපාතේ වඩිනවා. එතකොට පින්නතුනි ඔන්න ඔය විදිහට අපිත් පුරුදු වෙන්න ඕන ඇතුළට ගන්න නැතුව ඉන්න. දැන් ඔය ඇතුළට ගන්න ගියාමනේ ප්‍රශ්න ඔක්කොම නේද? එහෙමනම් ඇතුළට ගන්න නැහැ කියලා මේ ඇස් දෙක වහගෙන කන් දෙක වහගෙන ඉන්න එක නෙවෙයි. සිහියෙන් ඉන්නවා නම් ඒක කාටවත් නොදැනි තමන්ගේ හිතට බරක් වෙන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. නාදි වාසේති. ඊළඟට පින්නතුනි වචනයක් තියෙනවා පජහති. පජහති කියලා කියන්නේ මොකද්ද? පජහති කියලා කියන්නේ මොන කෙලෙස් ඇතුළට එනවා දැන් කොහොම හරි රැකගෙන ඉන්නව එන්නද නොති. ඉතින් එහෙම ලේසි නෑනේ නේද? පුතත්ජනේකට එහෙම හැම වෙලේම රැකගෙන ඉන්නවා කියන එකත් ලේසි වැඩකුත් නෙවෙයි. එහෙම රැකගෙන ඉන්නකොට කොහොම හරි ඇතුළට කෙලෙස් ටිකක් එනවා. දැන් අපි හිතමු දැන් net එක මදුරු දැල දාගෙන ඉන්නවා. හැබැයි මොකක් හරි හිලක් තිබිලා එක්කෝ මදුරු දැල එහා මෙහා වෙලා මදුරුවෙත් දෙන්නේ ක්‍රින්ගනවා. එහෙමනම් සුවනින්දක් අපේක්ෂා කරනවා නම් කොහොම හරි ලයිට් එකක් දාලා ඉක්මනට අර මදුරුව දෙන්න තුන් දෙනා එළියට දැම්මේ නැත්නම් එළි වෙනකම්ම ඉතින් මදුරුව කෑ ගහනවා මදුරුව විදිනවා සුවනින්දක් අපේක්ෂා කරන්න බෑ නේද? සාමාන්‍ය දැන් අපි හිතමු දැන් ඔය ගෙදරට සර්පෙක් එනවා. ගෙදරකට සර්පෙක් ආපුහම පින්නතුනේ දැන් අපි හිතනවා දන්නේ ඔන්න ඔය සර්පයාද හිටපු දෙන් හෙට අයින් කරනවා කියලා කාලයක් දෙනවද? නෑනේ. කොච්චර මහන්සි වෙලා හිටියත් ගෙදර ඔක්කොම එකතු වෙලා එළි වෙනකන් හරි බඩු එළියට අද දාලා සර්පයා හොයලා ඌ එළියට දාලා තමයි නිදාගන්නේ. මොකද සර්පයෙක් ඇතුලේ හිටියොත් ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ හිතන්න ඕනේ මේ කෙලෙස් ඇතුලට ගියාම. ඔහොම තමයි ඉතින් මම පුතත්ජනනි. මම පුතත්ජනෙක් නේ. තා ඔහොමවත් ඉතින් කෙලෙස් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් ඇයි? එහෙමනේ අපි හිත හදාගන්නේ නේද? එහෙම බෑ මේ වැඩේදී. කෙලෙස් ප්‍රහාණය කරනවා නම් ඔය විදිහට යන්න ඕන. කොහොමද? කෙලෙස් ඇතුලේ තියාගන්නේ. කෙලෙස් ඇතුලට එනකොට වහාම අයින් කරන්න ඕන. ඒක තමයි පජහති කියලා කියන්නේ. මේ අතින් අරගෙන වෙන තැනකින් තියෙන වගේ වැඩක් නෙවෙයිනේ. මේකට ලොකු පරිශ්‍රමයක්. මේකට සිහියමයි ඕන. සිහිය හොඳට තියෙනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ කමටහන දිනු කරන්න පුළුවන්. දැන් තරහක් ඇති වෙනවා. තරහක් ඇති වෙනකොට දැන් සිහිය තියෙනවා. දැන් තරහක් ඇති වුණා කියලා දන්නවා. මෛත්‍රියම වඩනවා. අර තරහ නැති වෙනකම් මෛත්‍රිය වඩනවා. එතකොට තරහ නැති වෙනවා. රාගයක් ඇති වුණා නම් හොඳට අසුබය පුරුදු කරලා තියෙනවා නම් දෙතිස් කුණපයම පුරුදු කරනවා. නැත්තම් දස අසුබය අල්ල ගන්නවා. කොහොම හරි අර රාගේ මැඩපවත්තන්න ධර්මයේ පුරුදු කරනවා. එතකොට බලන්න පින්නතුනේ පජහති කියලා කියන්නේ කෙලෙස් ආපු ගමන් අයින් කරන්න ඕන. දැන් අපේ කකුලේ අපි හිතමු කට්ටක් කැඩෙනවා. කට්ටක් කැණුනහම පින්නතුනේ අපි දන්නවා තමන් ළඟ කවුරු හරි ඉන්නවනම් අනේ මගේ කට්ටක් කැණුවා කියලා ඒ වෙලෙම කියනව නේද? ඒ වෙලෙම කියලා කට්ට අයින් කරගන්න. කවුරුත් නැත්තම් තනි කකුලෙන් හරි හිටගෙන කටු අයින් කරගන්න බලනවා. ඕක තිබිච්චාවේ කමන්නේ කියලා එහෙම ඉන්නේ නේද? අන්න ඒ වගේ හිතන්න කියනවා කෙලෙස් වලටත්. කෙලෙස් ඇතුළට ආපු ගමන් පජහති වහාම අයින් කරන්න ඕන. ඒ පුරුද්ද නැති වුණොත් ලොකු ප්‍රශ්නයක්. මම ලබන මාසේ භාවනාවට යනවනේ. එතකොට ඕක නැති වෙලා යයි. ඕක ඉතින් සිල් ගන්නකොට හරියයි. මේ ගෙදර මේ ළමයින් හින්දා තමයි ඔය කෙලෙස් එන්නේ මට තරහ එන්නේ. එහෙම කියලා කෙලෙස් වලට ඇතුලේ ඉන්න දුන්නොත් පින්නතුනි කෙලෙස් ඉක්මනට ලියරනවා. අර පිළිකාව වගේ. පිළිකාව තුට්ටක් තිබ්බොත් ඇතිනේ සෛල. අන්න ඒ වගේ තමයි කෙලෙස් ඊට වඩා බරපතලයි. කෙලෙස් තුට්ටක් හරි තිබුණොත් මහා විනාශයක්. එහෙනම් අපි මේ කෙලෙස් නැති කරන ගමනේදී පජහති වහාම අයින් කරන්න ඕන. ඊළඟට පින්නතුනි ඊළඟට වචනයක් තියෙනවා මේ කෙලෙස් ප්‍රහාණයේදී විනෝදේති. විනෝදේති කියලා කියන්නේ මොකද්ද? විනෝදේති කියලා කියන්නේ
මේ කෙලෙස් බැහැර කරනකොට දැන් අපි ඕන ඉස්සෙල්ලාම කෙලෙස් වලට එන්න නොදී රැකගෙන ඉන්නවා. ඉතින් කොච්චර හරි පුංචි ප්‍රමාදයක් ඇති වෙලා ඔන්න කෙලෙස් ඇතුළට එනවා. කෙලෙස් ඇතුළට ආවට පස්සේ වහාම අයින් කරනවා පජහති. ඒ අයින් කරත් ඉතින් මේ රහත් වෙලා නැහනේ. ආය කෙලෙස් එනවා. ආය කෙලෙස් එනකොට මොකද කරන්නේ? ඒ කෙලෙස් අයින් කරනකොට විනෝදේති කියන්නේ චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරනවා. අන්න ඒක හරි වැදගත් තැනක්. දැන් අපිට තරහක් ඇති වුණොත් ඒ වෙලාවට පින්නතුනේ තරහ පිට කරන්නේ නැතුව ඉඳලා මට ඒ වෙලාවේ තරහ ගියේ නැහැ කියලා ලෝකෙට කිව්වට වැඩක් නැහැ. හිත ඇතුලේ තරහව තියෙනවා නම් ඒකෙන් Tamanට ලොකු අනතුරක් වෙනවා. එහෙමනම් ඒ තරහ නැති වෙනකන් ඒ පුජ්‍යලයා මිත්‍රයෙක් බවට පත් වෙනකම්ම අපි මෙත් වඩන්න ඕන. අපිට රාගයක් ඇති වුණොත් ඒ වෙලාවේ අපි වීතික්‍රමණ නැත්තම් ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණ නැතත් හිත යට තියෙනවා නම් කොයි වෙලේ හරි පත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක සහ මුලින්ම අයින් කරගන්න ඕනේ චුට්ටක්වත් ඉතුරු නොකර. අපි හිතමු දැන් පිළිකාවක් තියෙනවා. පිළිකාවක් තියෙනකොට පින්නතුනේ දැන් වෛද්‍යවරු කියනවානේ දැන් මම මේ පිළිකාව සැත්කමකින් අයින් කරනවා. ඉතින් මේ අයින් කරාට පස්සේ කියනවා මට පුළුවන් තරම් මං අයින් කරා කියලා. එහෙම කියනනේ වෛද්‍යවරු. ඊළඟට වෛද්‍යතුමා මොකද කියන්නේ? මේකට කරන්ට් එක අල්ලන්න කියනවා. මොකද චුට්ටක් හරි බැරි වෙලා හරි ඉතුරු වෙලා තිබ්බොත් ඒ සෛල පුච්චන්න. මොකද හරි චුට්ටක් හරි තිබුණොත් මේක ආය ලියලනවා. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මතක තියාගන්න බැහැර කරනකොට පින්නතුනි චුට්ටක්වත් ඉතුරු නොකර තමයි අපි බැහැර කරන්න ඕන. දැන් මේකෙදි හිතන්න ඕන දැන් මේ නාදි වාසයේති ඇතුළට ගන්නෑ කියලා ඉතින් කාලයක් රැකගෙන හිටියට ඇතුළට එන්න පුළුවන්. හැබැයි පින්නතුනි අපි කරන උත්සාහය කවදාවත් අපත යන්නේ නැහැ. දැන් අපි ඇතුළට ගන්න නැතුව ඉන්න සමහරලාට ඔන්න පසු කාලින් කෙලෙස් වලින් වැහෙන්න පුළුවන්. නමුත් අපි කරපු උත්සාහය කවදාවත් අපත යනවද? නෑ, කවදාවත් අපත යන්නේ නෑ. කවදා හරි යථාර්ථය අවබෝධ කරගන්නකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ ඒ උත්සාහය ඒ වීරිය අපට උපකාර වෙනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රමයට ඊළඟට කෙලෙස් ඇතුළට ආපුවාම වහාම අයින් කරන්න අර විදිහට පජහති. අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අපි අයින් කරන්න ඕන. ඒකට තමයි කියන්නේ මොකද්ද? ඒකට තමයි කියන්නේ විනෝදේති. ඊළඟට පින්නතුනේ තව වචනයක් තියෙනවා බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියන්නේ මොකද්ද? දැන් ඔන්න කෙලෙස් වලට එන්න ඉඩ නොදී වහාගෙන ඉන්නවා. කෙලෙස් වලට එන්න ඉඩ නොදී වහගෙන හිටියට ඔන්න කෙලෙස් ඇතුළට එනවා. ඒව අයින් කරනවා පජහති. ඊළඟට අයින් කළාට පස්සේ නැවත කෙලෙස් ඇති වෙනවා. ඒවා අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකොට අයින් කරනවා. එහෙමනම් බ්‍යන්ති කරෝති කියලා කියන්නේ එහෙම ආය රැකගෙන හිටියත් ආය කෙලෙස් එනවා. එන පාරට අයින් කරනවා. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ රාගයක් හරි දේශයක් හරි හිංසාවක් කරන්න පහළ වෙන සිතුවිලි හරි මොනවා හරි අකුසල ධර්ම එන පාරට ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි අපේ ගෙදරකට එනවා හිගන්නේ. ඉතින් අපි හිගන්නට කෑම බීම දෙනවා, මිල මුදල් දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, ඔක්කොම දෙනවා. ඉතින් මේ හිගන්න දැන් හැමදාම පුරුදු වෙලා මේ යාචකේ හැමදාම අපේ ගෙදරටත් එනවා. අපිත් ඉතින් බොහොම සතුටින් මෙයාට කෑම බීම එහෙම දෙනවා. අපිනේ මෙයාට සලකන්නේ කියලා ඉතින් අන්තිමට එහෙමත් හදාගෙන දෙනවා. ඉතින් දවසක් අපි කොහේ හරි යනකොට දකිනවා මේ යාචකයා හොඳටම බීලා ඉන්නවා. ඔන්න අපි කලකිරෙනවා. අනේ අපි සල්ලි දීලා මේ මිනිහා බේබද්දෙක් කියලා ඔන්න කලකිරෙනවා. කලකිරුණාට පස්සේ මොකද කරන්නේ? ඊළඟ දවසේ ආවට පස්සේ ඉතින් ගැටෙන්න යන්නේ. හැබැයි මුකුත් නොදී ඉන්නවා. ඒ යාචකයා බලන මොකද අද මෙහෙම මුකුත් ලැබෙන්නේ නැත්තේ. එයා හිතනවා අද මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා පහුවදා එනවා. පහුවදත් නැහැ. එයාටත් හිතා ගන්න බෑ
ඊළඟ දවසෙත් වෙනවා ඒත් නැහැ. තව දවසක් ඇවිල්ලා බලනවා ඒත් නැහැ. අන්න ඒ වගේ පින්නතුනි එන පාරට පහර දෙන්න ඕන. කෙලෙස් වලට. එන පාරට ප්‍රතික්ෂේප කරනකොට පින්නතුනි ඕනම දෙයක් ඉතින් නැති වෙලා යනව නේද? දැන් සාමාන්‍ය මිත්‍රකමක් වුණත් අපිත් එක්ක කෙනෙක් හිතවත් වෙන්න එනවා නම් එයාගේ අසුර අපිට ගැළපෙන්නේ නැත්නම් අපි එහෙම කරන්න එපා. මම මේ උදාහරණයක් කියන්නේ. එහෙම එනවා නම් එන පාරට ප්‍රතික්ෂේප කරා නම් මොකද වෙන්නේ? එයාට එපා වෙනවා. අන්න ඒ වගේ තමයි කෙලෙස් වලට. දැන් එන පාරට පින්නතුණි ප්‍රතික්ෂේප කරනවා නම් කෙලෙස් වලට උනත් හිටින්න විදිහක් නැහැනේ. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ රාගයක් ඇති වෙනකොට, ද්වේෂයක් ඇති වෙනකොට, මෝහයක් ඇති වෙනකොට, තව නොඑක් විදිහේ අකුසල සිතුවිලි විතර්ක එනකොට එන පාරට ප්‍රතික්ෂේප කරනවා. අන්න කොච්චර වටිනවද බලන්න. එහෙම නැතුව අනේ ඉතින් ඔහොම තමයි කියලා හිටියොත් ඉවරයි. එහෙමනම් ඉතින් අවුරුදු 50ක් හොඳට ප්‍රතිපත්ති පිරුවත් වැඩක් නැහැ. මේක ඉතින් දිගටම යන්න ඕන. දැන් ගොඩාක් දෙනකොට මේ ධර්මයේ අතරමං වෙන තැනක් තමයි පින්නතුනේ මේක දිගටම කරන්නේ නැති ප්‍රශ්නේ. අපි භාවනා කරලා තිනු ඒ කාලේ අපි අරේ ගියා මෙහෙ ගියා කියනවා. දැන් කෙලෙස් ඉතින්. ඒක ඉතින් කාට වුණත් එහෙමයි. ස්වාමීන් වහන්සේ නමකට වුණත් එහෙමයි. එහෙමනම් මේ අනුපස්සනා කියලා පින්නතුල අහලා තියෙනව නේද? අනුපස්සනා කියන්නේ මේක නැවත නැවත වඩන්න ඕන. අනිත්‍යානුපස්සනාව මම වැඩුවා කියලා නවත්තලා බෑ. නිවන් දකින්නකම් අනිත්‍ය සංඥා ප්‍රගුණ කරන්න ඕන. දුක්ඛානුපස්සනාව නිවන් දකින්නකම් පුරුදු කරන්න ඕන. අනාත්මානුපස්සනාවත් එහෙමයි. එතකොට ওই සත්තානුපස්සනාව පින්නතුනේ නැවත නැවත ඒව ඒ විදිහටම පුරුදු කරගෙන යන්න ඕන. සිහියත් එක්ක. එහෙම වුණොත් තමයි ඉතින් කෙලෙස් නැති කරන්න පුළුවන්. එහෙම නැතුව කාලයකට ඔන්න ප්‍රතිපත්තිය කාලයකට අනිත් පැත්ත ආයෙ හිතෙනවා ආයෙ භාවනාව ආයෙ වෙන පැත්තක්. එහෙම නිකන් දිනුවක් නැහැ. අද ගොඩාක් ගිහි උදවියට වෙලා තියෙන ඔන්න වගේ පැත්තක්. මොකද මේ කෙලෙස් පරාද කිරීමේ සටනට ගොඩක් අය හොඳට ප්‍රවේශ වෙනවා. හොඳ උත්සාහයෙන් හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා. හැබැයි පින්නතුන ආයෙ අර ගොඩට වැටෙනවා. ඒකයි මම කිව්වේ මේක අර අමුත්තක් පෙන්වන්න නැතුව ඇඟට නොදෙනි කරපුවාම ඔය ගිහි ජීවිත ගත කරගෙන බොහොම ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. අර නිකන් අපි අමුතු වෙලා කෙලෙස් නැති කරන සටනකයි මම ඉන්නේ කියලා පෙන්වන්න ගියොත් එතන මාන්නය ආදී ඇති වෙලා ඒ ගමන හේම වැටෙනවා. ඉතින් එහෙමනම් බ්‍යන්ති කරෝති කියන එක පැහැදිලි. ඊළඟට තියෙනවා පින්නතුනි වචනයක් අනභාවං ගමේති. එහෙම කරනකොට ආය කවදාකවත් හටගන්න නැති විදිහට මේ කෙලෙස් නැති වෙලා යනවා. අනභාවං ගමේති. ඊළඟට පින්නතුනි මේ කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවනේ. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, වීතික්‍රම අවස්ථාව. අනුසය අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් යටපත් වෙලා තියෙන අවස්ථාව. දැන් අපි හිතමු දැන් මේ බණ අහන වෙලාවේ ඉතින් කෙලෙස් යටපත් වෙලා තියෙන. නැත්නම් මේ අත්තන්න තරහ නැත්තේ නෑ නේද? රාගය ඇති වෙන්නේ නැත්තේ නෑනේ. ඊර්ෂ්‍යාව ඔය නොයෙක් අකුසල ඇති වෙනවා ඉතින්. නමුත් අපි මේ හොඳ ක්‍රියාවක ඉන්නකොට කෙලෙස් යටපත් වෙලා තියෙනවා. කෙලෙස් තියෙනවා. නමුත් මේ වෙලාවේ කෙලෙස් නෑ. අනුසය අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ ඕන කෙලෙස් නැගිටීගෙන එන අවස්ථාව. වීතික්‍රම කියලා කියන්නේ ඉතින් කෙලෙස් ක්‍රියාත්මක වන අවස්ථාව. මෙන්න මේ අවස්ථා තුන යටපත් කරන්න සීල සමාධි ප්‍රඥා කියන මේ තීතික්ෂා සංඛ්‍යාත වැඩපිළිවෙල අවශ්‍යයි. දැන් බලන්න සීලයෙන් කරන්නේ අර වීතික්‍රම ක්‍රියාත්මක වන අවස්ථාව වළක්වන්න පුළුවන්. සමාධියෙන් පරිඋත්ථාන අවස්ථාව නැගිටින අවස්ථාව වළක්වන්න පුළුවන්. ප්‍රඥාවෙන් හැංගිලා තියෙන කෙලෙස් හොයලා ඒවත් මර්ධනය කරන්න පුළුවන්. එහෙමනම් පින්නතුනේ මේ කෙලෙස් තවත් කාල වේලාව ඉක්ම ගියා. නමුත් මේ කෙලෙස් ප්‍රහාණයේදී සම්මා දිට්ඨිය හොඳට තියෙන කෙලෙස් නැති කරන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය හොඳට තියෙනවා කෙලෙස් නැති කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ ප්‍රත්‍යවේක්ෂාව යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කෙලෙස් හොඳට මට්ටු කරන්න පුළුවන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඉවසීමෙන් පුළුවන් කෙලෙස් නැති කරන්න. ඊළඟට මග හැරීමෙන් දැන් බාලව ඇතුළු නොකිරීමෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. ඊළඟට පින්නතුණු වීරියෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. භාවනාවෙන්
කෙලෙස් නැති කරන්න පුළුවන්. එහෙමනම් මේ කෙලෙස් නැති කරන ගමන හොඳට හිතට අරගෙන හොඳ වීරියක් ඇති කරගෙන බොහෝම සිහියෙන් යුක්තව කරන වැඩක්. මේ අතේ පයේ හයියෙන් කරන වැඩක් නෙවෙයි. සිහිය දියුණු කළ සති සම්පජාඤ්ඤ ආතාපි සම්පජානු සතිමා. කෙලෙස් තවන වීරිය, ඊළඟට සිහිය, ඊළඟට අවබෝධය. මෙන්න මේ තුන තියෙනවා නම් අපිට කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම කෙලෙස් ප්‍රහාණය කරන මේ අපේ ඒකායන වැඩපිළිවෙල සාර්ථක කරගන්නට මේ දේශනාවත් උත්තේජනයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන රාජගිරියේ පදිංචි මధుර ජයවීර මහත්මයා, මන්දුලා පීරිස් මහත්මිය, ඉන්දුවර ජයවීර පුතුණුවන්, තෙනුජනා ජයවීර දියණිය ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාටම මේ කුසලයේ සම්බන්ධ වන හැමෝටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්නට පින්නතුලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. 6 හැවිදිරියේදී රෝගාතුර වීමෙන් 2017 10 වෙනි මාසේ 15 වන දින අභාව ප්‍රාප්ත වූ එනුක හන්සිලු ජයවීර ඒ ආදරණීය පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් තමයි අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. හන්සිලු ජයවීර පුතුණුවන්ගේ සසර ගමන තුල නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව තියෙනවා. දිගාචරි සම්පත් ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා, උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇසුර ලැබමින් ඊ타ම කෙටි කලකින් උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ කර ගන්නට ඒ දරුවාට මේ කුසලයක් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුතුගේ ජීවිත කාලය තුළ ඔහු රැක බලා ගැනීමට විහිද මහන්සි වී කටයුතු කළ 2017 මාර්තු මාස අභාව ප්‍රාප්ත වූ රණසිංහ මැණිකේ දිසානායක මාතාවටත් විශේෂයෙන් පින් දෙනවා. කළ ගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරණේ පින්කම එතුමියටත් ඒකාන්තයෙන් කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම ආදරණීය මව්පියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ දෙමව්පියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. 2005 වසරේදී හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වූ වැලිවේරියේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී එල් සෝමාවතී පුනාන්දු මෑණියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2021 ජනවාරි මාස අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය වැලිවේරියේ විසූ එම්.ඩී. ප්‍රේමරත්න පීරිස් පියාණන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. 2004 දී සුනාමි ව්‍යසනයෙන් අභාව ප්‍රාප්ත වූ තංගල්ලේ විසූ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී සිරිසේන ජයවීර පියාණන්ට මේ උදාාර කුසල් නිවන් පිණිසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කොරෝනා වදුරෙන් 2021 8/13 දින අභාවයටපත් වුණු තංගල්ලේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය W ජයවීර ආදරණීය ලොකු තාත්තාට පින් අනුමෝදන් කරනවා. 2021 9/11 දින කොරෝනා වදුරු නිසාම අභාවයටපත් වුණු පිළිකුත්වේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී කේ.ඒ. නන්දාවති මැණිකේ ආදරණීය මේ මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් පතනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේලා හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. සම්බෝධි විහාරාධිපති මොරණන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ උදාාර කුසල් නිවන් පිණිසම වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින ඒ ලිලි ආදරණීය මෑණියන්ට ඒ වගේම ගතින් සිතින් සහභාගී වූ අප සෑම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ උදාාර කුසලයේ උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දීපිතු සියලුම රණවිරුවන්ට කොරෝනා වදුරෙන් දිවි අහිමි වූ
සියලුම දෙනාට මේ උදාර කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විතන සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාර කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එනුක හන්සිලු ජයවීර පුතුණවන්ට ඒකාන්තයෙන් මේ කුසල් උතුම් චතුරාරි සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියලා අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් මధుර ජයවීර මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම මේ කුසල් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාත්සාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති